අයිබෝන් ළමයි අද පටන් ගමු අපේ පාඩම වෘත්තයක ජාය. ජායක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි 7 පන්තියේදී කතා කරා 8 පන්තියේදී කතා කරා. දැන් ඒක තවත් ඉස්සරහට යනවා. එතකොට දැන් මේ පාඩමේ දැන් සමස්තය මතය තමයි ජ්‍යාමිතිය අමාරුයි කියන එක. ජ්‍යාමිතිය සාමාන්‍යයෙන් කොටස් දෙකකට කඩනවා. වෘත්තාශ්‍රිත ජ්‍යාමිතිය සහ තල රූපාශ්‍රිත ජ්‍යාමිතිය කියන. මේ තියෙන්නේ වෘත්තාශ්‍රිත ජ්‍යාමිතිය. එතකොට වෘත්තාශ්‍රිත ජ්‍යාමිතියට තල රූපාශ්‍රිත ජ්‍යාමිතියේ තියෙන ප්‍රමේයන් ටිකත් අදාළයි. ඒ නිසා ප්‍රමේයන් අපිට මතකයේ තියාගන්න වෙනවා. එතකොට අපි ඒක බලමු. ප්‍රමේයන් මතක තියාගන්න මම ඔයාලට ජ්‍යාමිතිය අමාරුයි කියන්නේ හේතුවත් ඒක. ප්‍රමේයන් මතක තියාගන්න බෑ කියන එක. ඒ නිසා ප්‍රමේයන් මතක තියාගන්න මම ඔයාලට විවිධ ක්‍රම කියලා ඇති. එකක් ලොකු ඩිමයි කඩදාසි වල ලියලා දෘශ්‍ය ආධාරක විදිහට පාඩම් කරන කාමරේ පන්තියේ වත්තේ හැමතැනම එල්ලන්න කියලා. එතකොට අපිට හැම තැනම පේනකොට ප්‍රමේයන් ඔටෝමැටිකලි එනවා. ඊට පස්සේ ඊට අමතරව ප්‍රමේයන් ජ්‍යාමිතිය ගණන් හදනකොට අපිට අවශ්‍ය වෙන සියලුම ප්‍රමේයන් ටික සෑම ගානක් ගාම ලියන එක. සෑම ගානකටම ඒ අදාළ වෙන ප්‍රමේය ලියනවා. එහෙම නැවත නැවත ලියනකොට සහ නැවත නැවත S2කට පේනකොට ඔටෝමැටිකලි අපිට ඒක මතකයට එනවා. එහෙම වුණාම අමුතුවෙන් කටපාඩම් කරන්න ඕනේ නැහැ. එතකොට ජ්‍යාමිතිය හරි ලේසි. පැහැදිලිනේ? රයිට්. ඔය ටික මතක තියාගෙන අපි පාඩම් බලමු. මොකක්ද ජායක් කියන්නේ? දැන් මේ වෘත්තයක් තියෙනවා. එතකොට 6 පන්තියේදී ඉගෙන ගත්ත වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍ය, වෘත්තයට පිටතින් පිහිටි ලක්ෂ්‍ය, වෘත්තයේ තුල පිහිටි ලක්ෂ්‍ය. දැන් අපි කතා කරන්නේ වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍ය දෙකක්. මේ වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍ය දෙකක් යා කරන සරල රේඛාව. මේකට තමයි අපි කියන්නේ ජායක් කියලා. මොකද ජායක් කියන්නේ? වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍ය දෙකක් යා කරන සරල රේඛාව. ඊට පස්සේ එක ලියා ගන්න. දැන් මේක කේන්ද්‍රයේ තිබුණාම මේ තියෙන්නේ වෘත්තයකට අඳින්න පුළුවන් දිගම ඡායනේ. මොකක්ද යාගේ නම? විශේෂ නමක් කියනවා. විස්කම්භය. එහෙනම් විස්කම්භය කියන්නේ මොකද්ද? විස්කම්භය කියලා කියන්නේ වෘත්තයක දිගම ඡාය. ඒක නිසා ඊට පස්සේ වෘත්තයක විස්කම්භයක් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් හරියටම අර්ථ දැක්වීමෙන්නේ වෘත්තයක දිගම ඡාය. පැහැදිලි? රයිට්. එහෙනම් ජායක් කියන්නේ වෘත්තය මත පිහිටි ලක්ෂ්‍ය දෙකක් යා කරන සරල රේඛාව. එතකොට දැන් මේක මොකද්ද? එතකොට මේ වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍ය දෙකක්ද යා කරේ? නෑ. එකක් වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍යයක්. අනිත් එක කේන්ද්‍රය. එතකොට වෘත්තය කේන්ද්‍රයේ සිට වෘත්තයට අඳිනු ලබන කෙටිම දුර. කේන්ද්‍රයේ සිට වෘත්තයට තියෙන කෙටිම දුර. මොකද යාට කිව්වේ? අරය. පැහැදිලිද? ඔන්න ඒකත් ලියා ගන්න අරය. කේන්ද්‍රයේ සිට වෘත්තයට ඇති කෙටිම දුර. රයිට්. ඔය කියන කාරණා ටික තමයි ජාය අර්ථ දැක්වීම. අපි බලමු දැන් මේ පාඩමේ තියෙන එකම එක ප්‍රමේයයි. හරි. ඔන්න බලන්නකෝ. දැන් ප්‍රමේයක් ගැන කතා කරනකොට මතක් කරන්න. මම ඔයාලට ප්‍රමේය ඉගෙනුවේ කොටස් දෙකකට බෙදලානේ. මොකද්ද ප්‍රමේයක් බෙදපු කොටස් දෙක? එකක් අවශ්‍යතාවය. අනිත් එක නීතිය. නේද? අවශ්‍යතාවයයි නීතියයි එකතු වුණාම ප්‍රමේයක් හැදෙනවා. හරිද? අවශ්‍යතාවය ගත්තේ අපි රූප සටහනේ. එතකොට එහෙනම් දැන් මම කියන්නේ ඔයාලට ප්‍රමේයන් කටපාඩම් කරන්න ඕනේ නැහනේ. එකක් දෘශ්‍ය ආධාරක වලට යන්න. අනිත් එක ගානක් ගානේ ලියන්න. ගානක් ගානේ ප්‍රමේය ලියන්න. දැන් මේකේ පළවෙනි අභ්‍යාසය ගත්තාම දෙවෙනි අභ්‍යාසය ගත්තාම කෙටි ප්‍රශ්න තියෙනවා.
ඒතර කෙටි ප්‍රශ්න හදනකොට ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 25යි කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. ඒ ප්‍රශ්න 25 මේ තියෙන ගණන් ටික තමයි ඔය පළවෙනි අභ්‍යාසයේ එහෙම තියෙන්නේ. සාධනේ නැහැ. අංශක ගණන් හොයන්න. දිගවල් හොයන්න. එතකොට ඒ ගණන් ටික හදද්දි හැම ගණකකටම අවශ්‍ය වෙන ප්‍රමේයන් ලියන්න. එතකොට මේ ප්‍රශ්නේ හරි. මම මුලදි කිව්වේ ඒක. හරිද? දැන් අවශ්‍යතාවය කියන්නේ රූප සටහනකින් ගන්න දෙන්නේ. ප්‍රමේයක අවශ්‍යතාවය කියන්නේ රූප සටහනකින් ගන්න දෙන්නේ. එතකොට මම ඔයාලට යෝජනා කරනවා දැන් මම රූප සටහන අඳිනවා. ඔයාලා මං අඳින දේ කියන්න. එතකොට ප්‍රමේය හැදෙයි. ඔන්න මං අවශ්‍යතාවය ගන්නවා. හරියට බලන්නකෝ මොකද්ද මං ඇන්දේ? වෘත්තයක්. එහෙනම් පටන් ගන්නවා. වෘත්තයක. හරිනේ? මේ මොකද්ද? කේන්ද්‍රය. එහෙනම් වෘත්තයක කේන්ද්‍රය. මේ අඳින දේ කියනවා. අඳින දේ කියනකොට ප්‍රමේය ඔටෝමැටිකලි ගොඩනැගෙයි. හරිද? වෘත්තයක කේන්ද්‍රය. ඊට පස්සේ මේ මං ඇන්දේ මොකද්ද? ජායක්. දැන් මම මේ ජායේ මෙහෙම ලක්ෂයක් ගන්නවා. අරගෙන මම මේ කැලලයි සමාන කරනවා. එතකොට මම මේ ගත්ත ලක්ෂය මොකද්ද? ජායක මධ්‍ය ලක්ෂය. එහෙනම් මම දැන් මේකේ ලක්ෂ දෙකක් ගත්තා. මොකද්ද? එකක් වෘත්තයක කේන්ද්‍රය. අනිත් එක ජායක මධ්‍ය ලක්ෂය. මම මේ දෙක යා කරනවා. එහෙනම් මේ සරල රේඛාව හඳුන්වන්න දැන්. මේ මං වෘත්තයක මෙතනයි මේ ජාය මධ්‍ය ලක්ෂය යා කරපු සරල රේඛාව. අන්න කියුණා. මොකද්ද? වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂයත් යා කරන සරල රේඛාව. එච්චරයි අවශ්‍යතාවය. ප්‍රමේය අවශ්‍යතාවය එච්චරයි. කියන්නේ වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂයත් යා කරන සරල රේඛාව. right? නීතිය තියෙන්නේ එකිනෙකට ලම්බක වේ. එකිනෙකට ලම්බක වේ. එකිනෙකට ලම්බක වේ. එතකොට ඔය දෙක එකතු වුනහම ප්‍රමේය හැදෙනවා. කියන ප්‍රමේය. දැන් මේ පාඩමේ අද ඉගෙන ගන්න එකම එක ප්‍රමේය ඕක. මොකද්ද? වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂයත් යා කරන සරල රේඛාව එකිනෙකට ලම්බක වේ. මේ පාඩමේ තියෙන පළවෙනි ප්‍රමේය. හරිද? මම කේන්ද්‍රයට O කියලා දැම්මොත් ජාය මධ්‍ය ලක්ෂයට x කියලා දැම්මොත් ජායට pq කියලා දැම්මොත් එහෙනම් මොකද්ද මේ කියන්නේ? OX ලම්බකයි PQ. ඒ කියන්නේ මේක 90යි කියන්නේ. හරිනේ? ප්‍රමේයක මොකද්ද? වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂයත් යා කරන සරල රේඛාව එම ජායට ලම්බක වේ. ලියන්න. ඕක තමයි මේ පාඩමේ තියෙන පළවෙනි ප්‍රමේය. ගානක් දෙකක් හදන්න බලමු. මේ වෘත්තයක් තියෙනවා. මෙන්න කේන්ද්‍රය O. මෙන්න ජායක් තියෙනවා. PQ. හරිද? මෙහෙම ඇඳලා තියෙනවා. එතකොට මේයි සමානයි කියලා දීලා තියෙනවා. හරිද? මේ PQ සමානයි සෙන්ටිමීටර් 8යි කියලා දීලා තියෙනවා. OX සමානයි සෙන්ටිමීටර් 3යි කියලා දීලා තියෙනවා. අරය අහනවා. අරය සොයන්න. ඔන්න බලන්නකෝ එන ගාන. දැන් එතකොට ඕනනම් මේක සමානයි කියලා දෙන්නේ නැතුව මෙතන 90යි කියලා දෙන්නත් පුළුවන්. ඒක අපි තව ටිකකින් කතා කරමු. දැන් එතකොට PQ 8යි. එහෙනම් මේක 4යිනේ. ඇයි? මධ්‍ය ලක්ෂයනේ x කියන්නේ. ඊට පස්සේ මෙයා 3යිනේ. දැන් කොහොමද අරේ? ඉතින් අරය හොයන්න අපිට එක්ක Q යා කරන්න වෙනවා. එහෙම නැත්නම් OP යා කරන්න වෙනවා. එතකොට එහෙනම් අරය O කියුනේ දැන් ඔයාලට පේන්න ඕනි. එතකොට මේක 90යි.
මේක 90 වුණ ගමන් මේ ගානේ අපි මොකද පාවිච්චි කරන්නේ? OQ වර්ගය සමයි 3 වර්ගය එකතු කිරීම 4 වර්ගය. මොකක්ද? පයිතගරස් ප්‍රමේය. පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරාම අපිට ප්‍රශ්නේ හරි. එතකොට OQ වර්ගය සමයි OQ වර්ගය සමයි 9 එකතු කිරීම 16. ඒ කියන්නේ 25යි. එතකොට 25 කියන්නේ 5 වර්ගය සමයි OQ වර්ගය. එහෙනම් OQ කියන්නේ 5යි. OQ කියන්නේ හරි. ඔන්න එක ගණන් જાතියක්. හරිද? එකක් ඕක. දැන් නිකන් අපි ගිහිල්ලා බලන්න පාඩමට ඔහොම ඉස්සරහට යන්කෝ. ඔය තියෙන්නේ පෙළන්නකො අච්චු පොතේ 109 වෙනි පිටුව. 109 වෙනි පිටුව බැලුවාම බලන්නකො මාර ගණන් ටිකක් තියෙනවනේ. හොඳට බලන්න. පළවෙනි රූපේ දිහා. මෙහෙම රූපේ දීලා මෙන්න මෙයා අංශක 30යි කියලා දීලා මෙයා x කියලා දීලා තියෙනවා. දැන් x හොයන්න කියනවා. එතකොට x හොයනකොට බලන්නකො දැන් මේ තියෙන්නේ මේ දෙක සමානයි මේ කැලි දෙක සමාන වෙනකොට මේ ජායේ මධ්‍ය ලක්ෂණය. එහෙනම් මේක 90යිනේ. නේද? එතකොට අන්න අපි ගත්ත ප්‍රමේය ලියන්න ඕනි ප්‍රමේය. මොකද්ද ප්‍රමේය? මේක 90යි කියලා ගන්න නම් මොකද්ද ප්‍රමේය? වෘත්තයක කේන්ද්‍රයක් ජායක මධ්‍ය ලක්ෂ්‍යයක් යා කරන සරල රේඛාව එකිනෙකට ලම්බක වේ. ලියන්න ඕනි. ලියලා ඉවරලා මේක 90 ලකුණු කරනවා. දැන් මේක 90 ලකුණු කරපු ගමන් මෙතන ත්‍රිකෝණය යන්නේ තියෙන්නේ. එතකොට මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 180යි. අන්න වෘත්ත ජ්‍යාමිතියට පිටින් තල රූපාශ්‍රිත ජ්‍යාමිතිය ආවා. එතකොට දැන් එහෙනම් අපිට ආයත් ප්‍රමේයක් ආවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය අංශක 180ක් වේ. ලියන්න එක. දැන් ප්‍රමේයන් දෙකක් ලිව්වා මේ ගානේ. හරිද? එතකොට 90යි 30යි එකතු කරනවා. මේවා කවුරුවත් හිතෙන් එහෙම එකතු කරන්න එපා. ඊට පස්සේ 180ෙන් 120ක් අඩු කරනවා. මේවා කවුරුවත් හිතෙන් එහෙම එකතු කරන්න එපා. අඩු කරන්න එපා. එහෙනම් මෙන්න x සමානයි 60යි. පැහැදිලිද? එතකොට x එව්වා. බොහොම සරල වැඩක්. අර කියන දේවල් ටික ගන්න. දැන් දෙවනි රූප සටහනට ගිහින් බලන්න. දෙවනි රූප සටහනට ගියාම මේක දීලත් නෑ. මේක දීලත් නෑ. හැබැයි මේක දීලා තියෙනවා. දැන් මේක දුන්නාට පස්සේ ආයෙත් අර කතාවම නෙන්නේ. මේ රූප සටහනේ දෙවනි ගානේ දීලා තියෙන්නේ. එතකොට දැන් ආයෙත් මේ ජායක මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රයට යා කළානේ. එතකොට එහෙනම් මෙයා 90යි. ලියන්න ප්‍රමේය. දැන් දෙවනි වතාවට ලියනවා අපි. නේද? ජායක මධ්‍ය ලක්ෂ්‍යයත් කේන්ද්‍රයත් යා කරන සරල රේඛාව එකිනෙකට ලම්බක වේ. ලිව්වා. ලියලා ඉවරලා මේක ගත්තාම දැන් අපිට තවත් ප්‍රමේයක් එනවා. මොකද්ද? එකක්වත් අංශක දීලා නැහනේ. මේකයි මේ පාදයයි සමානයි. සමාන වෙනකොට මේක සමද්විපාදනේ. එහෙනම් මෙයා x. මොකද්ද ප්‍රමේය? සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කොණ සමාන වේ. අන්න මේ ගාන අසට තල රූපාශ්‍රිත ජ්‍යාමිතිය ආවා. right? එතකොට ඒක ලියන්න. එතකොට මේ දෙක සමානයිද? එහෙනම් මෙයා 90යි. එතකොට 180ෙන් 90ක් අඩු කරා. එතකොට එනවා 90ක්. අන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 180ක් වේ. තුන්වෙනි ප්‍රමේයත් ආවා මේ ගානට. හරිද? ඊට පස්සේ එතකොට 2x සමයි 90. එහෙනම් x කියන්නේ අංශක 45යි. ප්‍රමේයන් තුනක් පාවිච්චි වුණා මේ ගානට. පැහැදිලිද? දැන් ඔහොම ගිහිල්ලා බලන්නකො හතරවෙනි ගාන. හතරවෙනි ගාන දිහා බැලුවාම පස්වෙනි ගාන, හයවෙනි ගාන මේ වච්චර ගණන් ගන්න ඕනේ උපසටහන් නෙමෙයි. නමුත් අපි බයයි. ගණන් හදන්නේ නැහැ. ප්‍රමේයන් ලියන්න ඕනේ හැමෝම. ඒක මතක තියාගෙන ඉන්න. මම දැන් ඔය හතරවෙනි ගාන ඇඳහම දැන් රූපේ වෘත්තය මෙහෙම තියෙනවා. ඊට පස්සේ මේ කේන්ද්‍රය තියෙනවා. ඔන්න මෙහෙම ගණන් දෙක තියෙන්නේ. එතකොට මේක මධ්‍ය ලක්ෂය. ඊට පස්සේ මෙතෙන්ට අරගෙන මේක මධ්‍ය ලක්ෂය. මේක අංශක 100යි කියලා නේද?
දැන් x කියන්නේ මේක. ඉතින් බලනවා තීරි මේ මොකද්ද කියලා. මේ උඹ බලන්න ඕනේ. අහුවෙන දේවල් ලියන්න. එතකොට මේ තියෙන ජායක මධ්‍ය ලක්ෂයනේ. මේ කේන්ද්‍රයනේ. එහෙනම් ටක් ගාලා මේක 90යි. ලියන්න. ජායක මධ්‍ය ලක්ෂය සහ කේන්ද්‍රය යා කරන සරල රේඛාව එකිනෙකට ලම්බ කරේ. ලියන්න. එතකොට මේකත් 90. ආයෙ ලියන්න ඕනේ නැහැ. ගණක් අස්සේ එකපාරක් ලියලා. දැන් ඔයාලට පේන්න ඕනි මේ තියෙන්නේ චතුරස්‍රයක්. මේ තියෙන්නේ චතුරස්‍රය. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ලයික්කේ අංශක 360යි. අන්තව ප්‍රමේයක් ආවා. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ලයික්කේ අංශක 360ක් වේ. ලියන්න. එතකොට ඒක ලියපු ගමන් මේකයි එකතු කරා. එකතු කළා 360 අඩු කරපු ගමන් x. දන්න දේ ලියන්න. මේක 90යි කියලා හොයාගන්න එකට ප්‍රමේය හොයාගන්න එකට ලකුණක් දෙනවා. ඒක නිසා මේක හොයාගත්තත් නැත්නම් මේක හොයාගන්න එකට ලකුණක් හම්බ වෙනවා. ඒක නිසා ඒක ලියන්න. කීපක පැහැදිලිනේ. ඒක හරි සරල වැඩක්. අර අනිත් ගණන් ටික ඔක්කොම එහෙමයි. ඒ ගණන් ටික ඔයාලා හදන්න. හරිද? එතකොට දැන් මේකේ ඔන්න ඒ අභ්‍යාසයේම තියෙන දිගවල් හොයන්න. දැන් ඔයාලට මම කියලා ඇති ජ්‍යාමිතියේදී තියෙනවා එක කොටසක් ප්‍රමේය සාධනය කියලා. මම විශ්වාස කරන්නේ නැහැ මේ ඒක විභාගෙදී එයි කියලා. මොකද ප්‍රශ්න පත්‍රයේ හැදෙන ස්ට්‍රක්චර් එකත් එක්ක ඒ වගේ සරල කොටසක් එන එකක් නැහැ. හැබැයි අපි දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ තියෙනවා ප්‍රමේයන් 10ක්. ප්‍රමේයන් 40 ගණක් තියෙනවා. ඒ තියෙන 40 ගානෙන් ප්‍රමේයන් 10ක් තියෙනවා විධිමත් සාධනය දැන්. ප්‍රමේයන් 10ක් තියෙනවා විධිමත් සාධනය දැනගෙන ඉන්නවා. රයිට්? මේ ඒක. දැන් මෙච්චර කල් ඉගෙන ගත්ත ප්‍රමේයන් වලින් අපි සාධනය කරන්න ඉගෙන ගත්ත ප්‍රමේයන් ටික මොනවාද? සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ. එකක්. ඊට පස්සේ තව එකක් ඉගෙන ගත්තා සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන වේ කියන. තව එකක් ඉගෙන ගත්තා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ කියන. තව එකක් ඉගෙන ගත්තා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. තව එකක් ඉගෙන ගත්තා අපි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍ය අංශක 180ක් වේ. ඊට පස්සේ සමාන්තර ආශ්‍රවල 5යි. දැන් මේ 6 වෙනි. ප්‍රමේයන් 10ක් තියෙනවා. ඒ 10න් 7ක් 10යි පන්ති. මේක 6 වෙනි. එහෙනම් අපි බලමු. ලියන්න. විධිමත් සාධනය. හරිද? ප්‍රමේයක් සාධනය කරන්න ගියාම පළවෙනි රාජකාරිය රූප සටහන. අඳින්න රූප සටහන. එතකොට මේ රූප සටහන ඇඳට පස්සේ දෙවෙනි එක තමයි දත්තේ. මොකද මේක දත්තේ? පන්ති කාමරේ හිටියනම් ඔයාලට තනියෙන් ලියන්න වෙනව නේද? හරිද? දත්තේ AB ජායේ මධ්‍ය O කේන්ද්‍රයේ වෘත්තේ. O කේන්ද්‍රයේ වෘත්තේ AB ජායේ මධ්‍ය ලක්ෂය x. ඔන්න දත්තේ. ඊට පස්සේ සාධනය කළ යුත්තේ මතකනේ මේවා. සාධනය කරන්න ඕනේ මෙන්න මෙයා 90යි කියලා. මොකද්ද? OXB කෝණය සමයි අංශක 90ක් බව. අයි මේ ලම්බක වේ කියන එකනේ ඔප්පු කරන්න ඕනේ. මේක 90ක් කියලා ඔප්පු කරන්න ඕනේ. හරිද? ඊළඟ පියවර තමයි නිර්මාණය. මේක මම නිර්මාණයක් කරනවා OB සහ OA ආකරන. OB සහ OA ආකරන. ඔන්න ඒ ටික කරාට පස්සේ ඊට පස්සේ තමයි සාධනය. මේක හරි ලේසි වැඩක්. දැන් මේ කෝණය 90ක් කරන්න නම් මේ කෝණය හරි 90ක් කරන්න නම් මේ කෝණ දෙක සමාන කරන්න එපා. එතකොට සරල රේඛාවක් මත පිළිබද්ධ කෝණ අංශක 180 නිසා එකක් 90 වෙනවා. එතකොට මේ දෙක සමාන කරන්න අපි මොකද කරන්නේ? very good. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න.
එතකොට අංග සමකරන අවස්ථා හතරක් අපි කතා කරා. පාකෝපා, කෝකෝපා, පාපාපා, කර්ණපා. මොකක්ද මේක තියෙන්නේ? පාකෝපා එක කෝණයක් ගැනවත් සඳහන් කරන්නේ නේ. අපිට හොයාගන්න පුළුවන් සමාන කෝණ තියෙනවා. දිලනේ. ඊට පස්සේ කෝකෝපා දෙක කෝණයක් කියන්නේ. නේද? පාපාපා තියෙනවනේ මේ වෘත්තය අරේ නේද? එහෙනම් අපි අංග සම කරා. මොකද්ද? ඒ ත්‍රිකෝණ දෙකේ නම් දෙක මොනවාද? AOX ත්‍රිකෝණය සහ BOX ත්‍රිකෝණවල. හරිද? AX සමයි XB. එක දීලා තියෙනවනේ. මතකනේ මේ සාධනය. ඊට පස්සේ OX පොදුයි. OX පොදුයි මේ. ඊට පස්සේ මේකයි වෘත්තය අරේනේ. OA සමානයි OB අරයන්. ආවා එම නිසා AOX ත්‍රිකෝණය අංග සමයි BOX ත්‍රිකෝණය. ඔන්න කෙටියෙන් ලියන්න එපා කියලා මං කියලා තියෙනවා. එක් ත්‍රිකෝණයක පාද 3 තවත් ත්‍රිකෝණයක පාද 3ට සමාන වීම. ඒක ලියන්න ඕනේ. එක් පාපා ලියන්න එපා. කෙටියෙන් ලියන්න එපා ඒක. එක් ත්‍රිකෝණයක පාද 3 තවත් ත්‍රිකෝණයක පාද 3ට සමාන වීම. හරිනේ. ඊට පස්සේ ඔයාලට මං කියලා තියෙනවා ත්‍රිකෝණ දෙකක් අංග සම කරපු ගමන් අනුරූපාංග ලියන්න කියලා. එතකොට අනුරූපාංග ලියත හැකිනේ මේ AXO කෝණය සමයි BXO කෝණය. ඒක සමානයි. අනිත් ඒවාත් සමානයි කියලා ලියන්න. එතකොට මේ කෝණය සමානයි මේකට, මේක සමානයි මේකට. එහෙම ලියන්න. හරිද? දැන් මට ඕනි මෙච්චරයිනේ. ඊට පස්සේ මට එහෙනම් ලියත හැකි AXO කෝණය එකතු කිරීම BXO කෝණය සමයි අංශක 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. AXO එකතු කිරීම BXO සමයි අංශක 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එතකොට ඒක එකතු කරාම 180යි. නමුත් ඒ දෙක සමානයි. එම නිසා BXO කෝණය සමයි අංශක 90යි. ඒක තමයි උපකරණ කියලා කිව්වේ. ඔන්න සාධනය. කාර්ය ලේසි. ප්‍රමේය 10 සාධනය කොහොමත් ලේසි. මේ ප්‍රමේය විලෝමයක් ප්‍රමේයක්. මොකද්ද විලෝමය කියන්නේ? අපි කතා කරලා තියෙනවා මේ ඉතිසෙල්ලා. විලෝමය කියන්නේ දැන් ප්‍රමේයක් කියන්නේ හරිද? අවශ්‍යතාවයක් නීතියක් එකතු වුණාම ඒක ප්‍රමේයක්. විලෝමය කියලා කියන්නේ ප්‍රමේයක අවශ්‍යතාවය නීතිය ලෙසත් නීතිය අවශ්‍යතාවය ලෙසත් හුවමාරු වන ප්‍රකාශනය. විලෝමය කියලා කියන්නේ ප්‍රමේයක අවශ්‍යතාවය නීතිය ලෙසත් නීතිය අවශ්‍යතාවය ලෙසත් හුවමාරු වන ප්‍රකාශනයට අපි කියනවා විලෝමය කියලා. එහෙනම් මේකේ විලෝමය. එතකොට දැන් බලන්න මේ ප්‍රමේය තිබුණේ මොකද්ද? මේ ප්‍රමේය අවශ්‍යතාවය තිබුණේ කේන්ද්‍රයයි ජායක මධ්‍ය ලක්ෂයයි. ඒකනේ අවශ්‍යතාවය තිබුණේ. ඒතකොට දැන් කතා කරන්නේ මේ ජායක මධ්‍ය ලක්ෂය ගැන කතා කරන්න බෑ. ජායක මධ්‍ය ලක්ෂය ගැන දැන් කතා කරන්න බෑ. එහෙනම් ඊට පස්සේ ඒකේ නීතිය උනේ මේ රේඛා දෙක ලම්බකයි කියන එකනේ. එහෙනම් මේකේ අවශ්‍යතාවය දැන් මේ දෙක ලම්බක වෙන්නේ. දැන් මම මේ ලම්බකේ යන්නේ කොහේ ඉඳලාද? කේන්ද්‍රයේ සිට. කාටද යන්නේ? ජායකට. එහෙනම් ඒක තමයි අනිත් පැත්ත. නීතිය අවශ්‍යතාවය උනා. මොකද්ද? වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායකට අඳිනු ලබන ලම්බය. I කියන්නේ වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායකට අඳිනු ලබන ලම්බය. මොකද වෙන්නේ? දැන් මෙයා PQ කියලා ගත්තොත් මෙයා X කියලා ගත්තොත් නීතිය තමයි PX සමානයි QX. සමච්ඡේද වේ. මේ කැල සමානයි.
එහෙනම් කියන්නේ වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බයෙන් එම ජාය සමච්ඡේද වේ. ඔය යන්නකෝ දෙවනි අභ්‍යාසයට 27 දෙක අභ්‍යාසයේ දෙවනි ගාන බලන්න. රූප සටහනක් දීලා තියෙනවා මේ. රූප සටහනක් දීලා තියෙනවා. රූප සටහන ගන්න. ඊට පස්සේ රූප සටහනේ තියෙන දේවල් ලියන්න. හරිද? මේකේ කේන්ද්‍රය තියෙනවා. ඔව්. ඊට පස්සේ ජායක් තියෙනවා. හරිද? දැන් ඡාය සමච්ඡේද කරන්න OD කියලා අරයක් ඇඳලා තියෙනවා නේ. එතකොට මෙයා මෙයාට සමාන වෙලානේ. දැන් දඟලන්න ඕනේ නැහැ අපි. හරිද? මෙයා AB මෙයා D. දැන් අපිට පුළුවන් ටක් ගාලා මේ මධ්‍ය ලක්ෂණේ. එහෙනම් මෙයා 90. අයි මේක කේන්ද්‍රයනේ. එතකොට ටක් ගාලා ඒක ලියන්න. මොකක්ද ලියන්නේ? මෙතන අකුරක් තියෙනවද අපිට? ඔව් තියෙනවා C. හරිද? එතකොට මොකද්ද? ACO කෝණය සමයි BCO සමයි අංශක 90යි. ඇයි? ජායක මධ්‍ය ලක්ෂය සහ කේන්ද්‍රය යා කරන සරල රේඛාව එකිනෙකට ලම්බක වේ. ප්‍රමේය ලියන්න. ජායක මධ්‍ය ලක්ෂය සහ කේන්ද්‍රය යා කරන සරල රේඛාව එකිනෙකට ලම්බක වේ. ලියන්න. ඒ ලියන එක මේකේ ලකුණු කරන්න ඕන. ඒ ලියන එක මේකේ ලකුණු කරා. හරිනේ? ඔන්න ඒක ඉවරයි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මධ්‍ය ලක්ෂය C ඒව ඔක්කොම දීලා දැන් ඒ අපිට වැඩක් නැහැ දැන් අරගෙන ඉවරයි. ඊට පස්සේ කියනවා දික් කරන ලද OCD හිදී වෘත්තයට හමු වේ. දැන් ඔන්න ඒක දික් කරාලු. ඊට පස්සේ AD සමානයි DB බව පෙන්වන්න කියලා. මොකද්ද? AD මෙයා DB මෙයා. හරිද? මේ දෙන්න සමානයි කියලා පෙන්වන්න. දැන් ඉතින් අපි බලනවා මේ ත්‍රිකෝණයක පාද දෙකක්නේ. මේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන කරන්න නම් මොකද්ද ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ? මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. ඉතින් එහෙනම් අංග සම කරන්න. මොකක්ද අංග සම මේ ත්‍රිකෝණ දෙක? ACD ත්‍රිකෝණය සහ BCD ත්‍රිකෝණ වල. දැන් බලන්න. පාකෝපා කෝකෝපා පාපාපා කර්ණපා. දැන් කර්ණපා ගන්න බෑනේ මේ. මේක හරි. මේක කර්ණේ. කර්ණයනේ සමාන කරන්න කියන්නේ. එතකොට කර්ණපා ගන්න බෑ. ඊට පස්සේ අපි බලමු සරලම වැඩේ පාපාපා ගන්න බෑනේ. පාදයක් සමාන කරන්න කියන්නේ. පාකෝපා දැන් මේක පොදුයිනේ. මේ කෝණේ හරිනේ මේ 90යි 90යි ආයෙනම් මෙන්න දිනවා පාකෝපා. අංග සම කරන්න. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. මොකද්ද? අංග සම කරන්න කිව්වහම CD පොදුයි. ඔන්න පටන් ගත්තා. CD පාදේ පොදුයි. එතකොට මෙයා ගත්තා 90යි. මෙයා මෙයාට සමානයි. හරිද? මෙයා 90යි සමානයි. මෙයා මෙයාට සමානයි. එම නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි. ඔන්න මම ලිව්වේ නෑ නෝනාවනේ මහත්තුනේ ඔයාලා ලියන්න. අංග සමයි BCD ත්‍රිකෝණය. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයේ සමාන වීම. මං කියලා තියෙව ලියන්න. හරිද? දැන් එතකොට හරිනේ. ඊට පස්සේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරපු ගමන් අනුරූප අංග. අනුරූප අංග නේද? AD සමයි BD. AD සමයි BD. ඒක තමයි සාධනය. සිම්පල් එක. නොරිච්ච දඟලන්න ඕනේ. සාධනය තමයි ලේසිම. සාධනය තමයි ලේසිම. ඒතර ඔහොම ගිහිල්ලා නිකන් බලන්නකො රූප සටහනක් දැක්කහම එපා වෙන ගානක් අපි බලමු. මේ අන්තිම ගාන 7 වෙනි ගාන. මම ගානක් දෙකක් හදන්න සාමාන්‍යයෙන් මම ගණන් හදන්නේ. බලන්නකො රූප සටහනක් දීලා තියෙනවා සුපුරුදු පරිදි. ඔන්න මම රූප සටහන දිනවා. බලන්න එතකොට වෘත්තයේ කේන්ද්‍රයද O කියලා. PQ සහ RS O කේන්ද්‍රයේ වෘත්තයක සමාන ජාය දෙකක්. ජාය දෙකත් සමානයිලු. හරිනේ නම් අපේ වැඩේ. මෙන්න O ඔන්න ජායන් දෙකක් ඇඳලා තිනවා. මොකද්ද ජායන් දෙක? එකක් PQ අනිත් එක SR.
PQSR මේ දෙක සමානයි කියලා කියනවා. නේද? ඊට පස්සේ කියනවා ඒවායේ මධ්‍ය ලක්ෂ්‍ය XY. එතකොට දැන් ප්‍රශ්නේ ඉවරයි. මෙයා මධ්‍ය ලක්ෂ්‍ය, මෙයා මධ්‍ය ලක්ෂ්‍ය. හරිද? එතකොට මධ්‍ය ලක්ෂ්‍ය මෙයා X, මෙයා Y. දැන් එතකොට මේක මේකට සමානයිනේ. මේකටත් තනි ඉරක්නේ අපිට ගහන්න වෙන්නේ. ඇයි? ඒ දෙකත් සමානයි. ඒක මේකටත් සමානයි. ඇයි? ඇයි දැන් කිව්වනේ සමාන ජාය කියලා. සමාන ජාය නම් භාගයකුත් සමානයි. ජායත් සමානයි භාගයකුත් සමානයි. ප්‍රශ්නේ හරි. හරිද? ඔන්න ඒකත් ලකුණු කරා. එතකොට අපිට ටක් ගාලා එතන ලියත හැකි px සමානයි sy. ඒකත් ලියත හැකි අපිට. හරිද? ඊට පස්සේ දැන් මේක මධ්‍ය ලක්ෂ්‍ය වුණ ගමන් මෙයා 90යි. ඒකත් ලකුණු කරන්න. මොකද්ද? PXO කෝණය සමයි SYO කෝණය ඇයි අංශක 90යි. හේතුව මොකද්ද? ජායක මධ්‍ය ලක්ෂ්‍ය සහ කේන්ද්‍රය යා කරන සරල රේඛාව. ඒකත් ලියන්න. ජායක මධ්‍ය ලක්ෂ්‍ය සහ කේන්ද්‍රය යා කරන සරල රේඛාව. පැහැදිලිද? ඔන්න ඒකත් ලියුවා. දැන් එහෙම රූප සලහන අඳිනවා. ඇදගෙන යනකොට හොයාගන්න ඒවා ඔක්කොම හොයාගන්නවා. හොයාගන්න ඒවා ලියනවා. හේතුත් එක්ක. හරිද? ඊට පස්සේ ඔන්න රූප සලහනේ මේක යා කරලා තියෙනවා නේ. ඒක යා කරාම දැන් අපිට පේනවා මේක OP OS මොනවද? අරය. එහෙනම් ඒක ලියනවා. OP සමයි OS අරයන්. ඒකත් ලිව්වා. XPS ඒ කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය සමයි YSP. මෙන්න මේ කෝණය. මම නිල් පාටෙන් ලකුණු කරපු කෝණ දෙක සමානයි කියලා සාධනය කරන්නේ. ඉතින් දැන් පොඩි ගැටලු ලේසි වැඩක් තියෙනවා. මොකක්ද හේතුව? මේ ත්‍රිකෝණය දිහා බලන්න. OPS ත්‍රිකෝණය. OPS ත්‍රිකෝණය දිහා බලන්න. එයා සමද්විපාද මේ. එහෙනම් දැන් අපිට දැන් OPS මෙන්න මේ කෝණය සමානයි OSP. OSP ඇයි සමද්විපාද ත්‍රිකෝණ. එක ලියන්න. දැන් ඔන්න එහෙනම් මේ කැල්ල හරි. මෙයා x නම් මෙයා x. ඒක අපි හොයාගත්තා. එතකොට අර කෝණය සමාන කරන්න අපිට මේ කෝණය සමාන කරන්න එපා. නේද? එතකොට මේ කෝණය සමාන කරන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න එපා. පාකෝපා කෝකෝපා කර්ණපා. මොකද්ද? දැන් මේ පාපා බෑනේ. මෙයා ගැන අපි දන්නේ නැහැ. එයා සමානයි. නමුත් අපි තාම කියලා නැහැ. හරිද? ඒක නිසා පාපා බෑ. පාකෝපා මේ සමාන වෙන පාද දෙක අතරේ කෝණයනේ. දෙයනේ ඒක තමයි ඔප්පු කරන්න කියන්නේ. එහෙනම් පාකෝපා බෑ. කෝකෝපා නෑනේ එක කෝණයයිනේ සමාන වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ කර්ණපා. මේ තියෙන කර්ණය සමානයි මේ තියෙන පාදයක් සමානයි. එහෙනම් කර්ණපා වලින් අංග සම. ටක් ගාලා අංග සම කරනවා. හරිද? මොකද්ද? PXO ත්‍රිකෝණය සහ SYO ත්‍රිකෝණ වල. හරි නේද? කර්ණපා. කර්ණය PO සමානයි OS. අර්ධි අරයන්. රයිට් ඒවා ලියලා ලකුණු හම්බ වෙලා. දැන් ඒවට හම්බ වෙලා ලකුණු. ඊට පස්සේ PX සමානයි SY. අර්ධි ඒවා ලියලා දත්තේ. හරිද? එම නිසා PXO ත්‍රිකෝණය අංග සමයි SYO ත්‍රිකෝණය. හේතුව කර්ණය සහ පාදයක් සමාන වීම. කර්ණය සහ පාදයක් සමාන වීම. මං කියලා තියෙනවා ලියන්න එපා කියලා කර්ණපාද. දැන් හරි. දැන් අනුරූපාංග ලියන්න. මොකක්ද අනුරූපාංගමේ? XPO කෝණය සමයි YSO කෝණය. YSO කෝණය අනුරූපාංග.
දැන් හරි නේද? එහෙනම් මෙයාවයි මෙයත් y. දැන් හරි නේද එහෙනම්? එතකොට මේක මේකට සමානයි කියලා අපි ලිව්වා දැන්. සමදේපාත් ත්‍රිකෝණය දැන් මේක මේකට සමානයි කියලා ඔප්පු කළා. එහෙනම් අපිට කියත හැකි හරිද? m නිසා මොකද්ද? xps කෝණය සමයි ysp කෝණය. එච්චරයි. මහ ලොකුවට දඟලන්න එපා. සාධනය කරන්න කියන ඒවා සාධනය කරන්න යන්න එපා. සාධනය කරන්න කියන ඒවා හොයන්න යන්න එපා. හරිද? එතකොට තමයි ගාන අමාරු වෙන්නේ. එතකොට තමයි ජ්‍යාමිතිය හදාගන්න බැරි වෙන්නේ. පැහැදිලිද? ඉස්සෙල්ලා මේ ගානේ රූප සටහන අඳින්නේ. රූප සටහන ඇඳගෙන යනකොට හම්බ වෙන ඒවා ලියන්න. හම්බ වෙන ඒවා ලියන ඒවා ලකුණු කරන්න. ලකුණු කරලා ඉවරනාට පස්සේ සාධනය කරන්න කියන එකේ බේනවා. ඒක හරිය සිම්පල් වැඩක් විදියට එනවා. දඟලන්න ඕනේ. පැහැදිලිද මං කියන එක? රයිට්. අපි තව එක ගානක් බලලා මේක නවත්තමු. ඔන්න 27 දෙක අභ්‍යාසයත් හරි. 27 තුන අභ්‍යාසයට ගියාම දැන් ආයිත් ඒවා හොයන්න තියෙන්නේ. ඒව එච්චර ගණන් ගන්න එපා. හරිද? හොයන්න තියෙන ඒවා ටික ඔයාලට හොයන්න පුළුවන්. 27 4 අභ්‍යාසයේ තියෙනවා. ඊට පස්සේ මිශ්‍ර අභ්‍යාසයේ තියෙනවා. 27 4 අභ්‍යාසයට අපි ගිහින් බලමු නිකන්. හරිද? ඒකෙත් 27 4 අභ්‍යාසයේ තියෙන ගණන් 4යි. 4වෙනි ගණන් බලමු. මම සාමාන්‍ය ගණන් හදන්නේ. දැන් රූප සටහනක් තියෙනවා. මාත් එක්කම හදමු ගන්න. වෘත්තයක් ඇඳලා. වෘත්තයක් ඇඳපු ගමන් හොයන්නේ කාවද? කේන්ද්‍රය. දැන් ඕකේ O කියලා තියෙනවා. බලන්න O කේන්ද්‍රයද කියලා? ඔව්. O කේන්ද්‍රය. එහෙනම් ඔන්න ඒක අපේ එක ප්‍රශ්නයකට උත්තරේ හරි. O කේන්ද්‍රය. ඊට පස්සේ බලන්න මොනවද ඇඳලා තියෙන්නේ කියලා. AB සහ AC යනු ජායන්. ඔන්න ජායක් ඇඳලා තියෙනවා. හරිද? මොකක්ද ඒ ජාය? AB. දැන් එයාට කේන්ද්‍රයේ ඉඳලා මොනවා හරි ඇඳලාද? නැහැ. ඒක නිසා මොකක් කරන්න දෙයක් නැහැ. යනවා ඉස්සරහට. තව ජායක් තියෙනවා. AC. මේ තියෙන්නේ. ඒකට මොනවා හරි ඇඳලාද බලන්න. ඇඳලා තියෙනවා කේන්ද්‍රයේ ඉඳලා සරල රේඛාවක් OQ කියලා. දැන් බලන්න කිව්ව මධ්‍ය ලක්ෂයද කියලා. අපි දන්නේ නෑනේ. අහලා බලමු. ගානේ තියෙනවද කියලා. කියනවා O සිට AC ට අඳින්නලද ලම්බය OQ. මධ්‍ය ලක්ෂයක් ගැන කතා කරලා නෑ. මේක 90යි. එතකොට මේක 90ක් වුණ ගමන් මොකද වෙන්නේ? මේක සමච්ඡේද වෙනවා. මේක 90ක් වුණ ගමන් මෙයා සමච්ඡේද වෙනවා. එහෙනම් ලියනවා ටක් ගාලා. AQ සමානයි QC මොකද්ද? කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බය. කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බය. පැහැදිලිද? ඔන්න ඒක ඇඳා. ඊට පස්සේ දැන් ගානේ වෙන මොකවත් නැහැනේ. අපි යනවා ගානට. 2යි AB සමයි AC. කො AB මෙයා වගේ දෙගුණයක් ළු මෙයා. නේද? එතකොට මෙයා වගේ දෙගුණයක් නම් මෙයා මේ කැලලයි සමාන වෙනව නේද? ඇයි? මේ දෙගුණයක්. මෙයා x නම් හරිනේ 2x. එහෙනම් එතකොට මෙයා x. සිම්පල් වැඩක්. එහෙනම් ටක් ගාලා ඒක ලියන්න. AB සමයි AQ සමයි QC. ඒක දීලා තියෙනවා දැන්. දත්තේ. මේක දීලා තියෙනවා. හොයාගන්න ඒවා ලකුණු කරන්න, ලකුණු කරන ඒවා ලියන්න. හරිද? ඔන්න ඒ ප්‍රශ්නෙත් ඉවරයි දැන්. හොයාගත්ත ඒවා ලිව්වා. දැන් මොකද ගානේ කියන්නේ? AB සමයි AQ බව සාධනය කරන්න. මොකක්? AB සමයි AQ බව සාධනය කරන්න. මාර වැඩක්. මේ තියෙන්නේ AB සමයි AQ බව සාධනය. ඉතින් දැන් හරිනේ මේක මධ්‍ය ලක්ෂය කියලා ගත්තාම අපිට අග්ගාලා AQ සමයි QC කියලා ලියාගත්තා. මේක ලියලා මේක ලිව්වට පස්සේ මේ තියෙන ප්‍රත්‍යක්ෂ කෙලින්ම මොකද්ද මේක ලියලා AB දෙගුණයක් හින්දා දෙගුණයක් කියන්නේ මේක භාගයයි නේද? ඉතින් අපිට ගානේ දීලා තියෙන එකත් ඕන්න ලියනවා. 2යි AB සමයි AC.
එහෙනම් මේක දෙකෙන් බෙදුවාම AB සමයි භාගයයි AC. ඉතින් මේ භාගයනේ. දැන් ඔක ලිව්වේ නැසක් කමන්නේ. අතන මේ ටික ලියලානේ අපි. එතකොට එනවා අන්තිම ගාන. එතකොට හිතුරු ගණන් ටික කොච්චර ලේසියද? මිශ්‍ර අභ්‍යාසයේ එක ගානක් හදලා අපි වැඩේ නවත්තමු. නේද? අන්තිම ගානට යනකො මිශ්‍ර අභ්‍යාසයේ අන්තිම ගාන. මිශ්‍ර අභ්‍යාසයේ අන්තිම ගානට ගියාම 8 වෙනි ගාන පාඩමේ තියෙන අන්තිම ගාන. ඒ ගාන හදලා අපි පාඩම නවත්තමු. ඔන්න රූපයක් ආයේ දීලා තියෙනවා. ඔන්න රූපය අඳිනවම ඇන්දා බලන්න කේන්ද්‍රය ඕද කියලා. එහෙම බැලූ බැලමට ගන්න එපා. කියනවද කියලා බලන්න. හරිද? කියනවද? ඔව්. PQ BA PQ RS O කේන්ද්‍රයේ වෘත්තයේ ජාතික. එහෙනම් මෙන්න O කේන්ද්‍රය. මෙන්න ජායවල් දෙක. මොකද්ද ජායවල් දෙකේ නම් එකක් PQ අනිත් එක RS. ජායවල් දෙකක්. හරිනේ. දැන් බැලුවාම O වල ඉඳලා ලම්බක දෙකක් ඇඳලා නේද? එහෙනම් අඳිනවා මාත්. මේක ලම්බකයක් ඇඳලා. ඒතකොට මේක මේකට සමානයිනේ. ලියන්න නෝනාවනි මහත්තුරුනි. y. එතකොට ලියන්න. ry සමයි sy. ඇයි? කේන්ද්‍රයේ සිට අඳින ලම්බේ. කේන්ද්‍රයේ සිට අඳින ලම්බේ. එහෙම ලියන්න. හරිද? මේ පැත්තටත් ලම්බයක් ඇඳලා. එතකොට මොකක්ද එයා? x. හරිද? එහෙනම් ලියන්න. මොකද්ද? px සමයි qx. මේකමනේ. කේන්ද්‍රයේ සිට අඳින ලබන ලම්බේ. උන් අපි දැන් දත්ත ටිකක් ලියාගත්තා. නේද? බලමු ඉස්සරහට ගිහිල්ලා මොකද්ද කියන්නේ කියලා. අඳින ලම්බ OX සහ OY වේ. එච්චරයිනේ. ඊට පස්සේ කියනවා PQ වර්ගය. PQ? මෙයාගේ වර්ගය. කොහොමද දන්නේ මෙයාට වර්ගයක් දාගන්නේ? එතකොට අපිට පේන්න ඕනේ. හරිද? එතකොට අපිට පේන්න ඕනේ මෙහෙම ගත්තොත් මේ ත්‍රිකෝණ දෙක මෙහෙම ඇන්දොත් දැන් මේකයි අරේනේ. දැන් පයිතගොරස් ඉන්නවා. වර්ගයේනේ පයිතගොරස් කියන්නේ. ඒක නිසා අපිට පයිතගොරස් ඉන්නවා. right? ඉතින් පයිතගොරස් ඉන්නවනම් මේකට පයිතගොරස් දාන්න. මොකද්ද පයිතගොරස්? OP වර්ගය සමයි දාන්න. PX වර්ගය එකතු කිරීම OX වර්ගය. ඕකනේ ආවේ. නේද? මාර ප්‍රශ්නයක් උනේ. දැන් මට කියලා තියෙන්නේ මේ PX වර්ගය ගන්න කියලා. මේ PQ වර්ගය ගන්න කියලා. තාම ආවේ නෑ ඒක. අර PX වර්ගය ආවේ නෑ කියන කැලලක් නම් ආවා. නේද? එතකොට අනිත් පැත්තෙන් ගන්න කියලා තියෙන්නේ RS වර්ගය. මේක ඉතින් ඒකත් ආවේ නෑ. එහෙනම් මේකටත් ඒකම දානවා. මොකද්ද? OR වර්ගය සමයි හරිද ලියන්නේ? RY වර්ගය එකතු කිරීම OI වර්ගය. හරිනේ? දැන් ඔයාලට පේන්න ඕනේ OP වර්ගයයි OR වර්ගයයි සමානයි කියලා. මේ දෙක සමානයි. ඇයි මේ දෙක සමාන? අරේ. ඉතින් ලියන්න. OP සමානයි OR. අරේ. එහෙනම් මේක දෙක සමාන නම් මේ දෙපැත්ත සමානයිනේ. එහෙනම් මම ලියනවා PX වර්ගය එකතු කිරීම OX වර්ගය සමයි RY වර්ගය එකතු කිරීම OY වර්ගය. ඔන්න මම ලියුවා. දැන් ඕකේ තියෙනවද අර කියන කතන්දර ටික? බලන්න මේ කියන කතන්දර ටික තියෙනවද කියලා නෑ. PQත් නෑ RS නෑ. OY තියෙනවද OX තියෙනවද? තියෙනවා. මේ තියෙන්නේ OX සහ OY තියෙනවනේ. එහෙනම් PX නේ දැන් අයින් කරන්න ඕනේ. PX තමයි අයින් කරන්න. එයා නෑනේ දැන් මේ. එයා නෑ. අර කැලල නම් තියෙනවා. PX නෑ එයා අයින් කරන්න. OX අයින් කරන්නත් ඕනේ.
ඕවයි අයින් කරන්නත් නේද? එහෙනම් මම ඒක අයින් කරන්න. දැන් අපිට ඕනි කැබ් px මේක ආවා, ox මේක ආවා, ry මේක ආවා, oy මේක ආවා. දැන් අපිට ඕනි ටික ඇවිල්ලානේ. ඇයි? ඕනි ටික pqලු. ඇවිල්ලා තියෙන්නේ px නේ. ඉතින් අපිට දැන් පුළුවන්නේ px කියන්නේ pq ගෙන් භාගයක්නේ. එහෙනම් මෙතන දානවා මම px සමයි භාගයයි pq. ඇයි මේ? ඒක අපි පෙන්නලා දැන්. හරිද? මේ පෙන්නලා නේද දැන්? එතකොට ඒක පෙන්නුවාට පස්සේ එහෙනම් දැන් මේ px වර්ගයනේ. හරිද? එතකොට එම නිසා කියලා දාන්න පුළුවන් භාගයයි pq. px එනකොට දානවා. එතකොට වර්ගය. හරිද? දැන් මම මේකේ මට ඕනි ry නේ. ry ඔන්න ප්‍රතිලෝමයට ආවා. එතකොට ry කියන්නේ මට ලියත හැකි ry මේ ry ඒක ලියත හැකි භාගයයි rs කියන. ඒකත් අපි මෙතන ලියලානේ. ලකුණු හම් වෙලා. එහෙනම් අඩු කිරීම භාගයයි rs වල වර්ගය සමයි. හරිනේ? මේ පැත්තේ එතකොට මේ ප්‍රතිලෝමයට දාපු එක මම කරේ. එතකොට මේ පැත්තේ oy තියෙනවා. එතකොට oy වර්ගය අඩු මෙයා ox වර්ගය ප්‍රතිලෝමයට දැම්මා. මේ px වර්ගයට දැම්මා භාගයයි pq කියලා. එතකොට ry ප්‍රතිලෝමයට දැම්මා. එතකොට එයාට දැම්ම භාගයයි rs කියලා. එතකොට oy ඉතුරු වුණා ox වර්ගය ප්‍රතිලෝමයට දැම්මා. හරිනේ? දැන් මේක වර්ග කරාම මේ බලන්නකෝ. එකේ වර්ගය 1යි, දෙකේ වර්ගය 4යි. එතන 4යි pq 4න් 1යි pq වර්ගය. මේකත් එහෙමනේ එකේ වර්ගය 1යි, දෙකේ වර්ගය 4යි. rs වර්ගය සමයි oy වර්ගය අඩු කිරීම ox වර්ගය. මේනවාද? හරි සිම්පල් වැඩක්. මේක සුළු කිරීමක් විතරයි තියෙන්නේ. මම මේකට දැම්මා. මේකට දාලා මම සම්බන්ධයක් කරගත්තා. මේ සම්බන්ධය මම ගත්තා. ගත්තට පස්සේ මට ඕනේ උනේ px නෙමෙයි. මේ ගාන කියන්නේ pq. ඒක නිසා මම px සහ pq අතර සම්බන්ධය බැලුවා. ඒක දැම්මා. එතකොට මට ඕනේ වුණා rs නෙමෙයි. මට ඕනේ උනේ rs නෙමෙයි. මට ඕනේ උනේ ry නෙමෙයි rs. ඒක නිසා මෙන්න ry rs ගෙන් භාගයයි කියලා දැම්මා. භාගයයි කියලා දාලා එයා සුළු කරා. සුළු කරාම භාගය ඇවිල්ලානේ. භාග සහිත සමීකරණයක භාග නැති කරන්න මොකද කරන්නේ? පොදු හරයෙන් ගුණ කරන්නේ. එහෙනම් මේක 4ෙන් ගුණ කරනවා. 4ෙන් ගුණ කරපු ගමන් එනවා ඒක pq වර්ගය. 4ෙන් ගුණ කරපු ගමන් එනවා rs වර්ගය. 4ෙන් ගුණ කරපු ගමන් එනවා 4යි oy වර්ගය. 4ෙන් ගුණ කරපු ගමන් එනවා 4යි ox වර්ගය. දැන් බලනවා මොකද්ද සාධනය කරන්න කියන්නේ කියලා. මොකද්ද සාධනය කරන්න කියන්නේ? සුළු කිරීමක් කරන්නේ. මේ සම්බන්ධතා ටික දාගත්තට පස්සේ සුළු කිරීමක් විතරයි තියෙන්නේ. රූප සටහන අඳින්න. රූප සටහන අඳිනකොට හම්බ වෙන දේවල් ලකුණු කරන්න. ලකුණු කරන දේවල් ලියන්න. ලියාගෙන ඒ ලියන දේවල් වලින් හොයාගන්න පුළුවන් දේවල් හොයාගන්න. හොයාගෙන සම්බන්ධතා ගොඩ නැගුවාම ඒ සම්බන්ධතාවය ආවට පස්සේ අපි බැලුවා px මේ ගන්න සාධනය කරන්න කියන එකේ නැහැ. ඊට පස්සේ බැලුවා අරකේ px සාධනය කරන්න කියන්නේ pq. දැක්ක භාගයයි කියලා. ඇයි අපි ඒක ලියලා එහෙනම් ටක් ගාලා ඒ ටික අරගෙන සුළු කරා. එච්චරයි. පාඩම සම්පූර්ණයෙන්ම එච්චරයි. එතකොට ඔයාලට පුළුවන් මේ අභ්‍යාස ටික හදන්න. ඔය කියපු සිස්ටම් එකට හදාගෙන හදන්නේ. මම ප්‍රමේය කතා කරා, ප්‍රමේය සාධනය කතා කරා, ප්‍රමේය විලෝමය කතා කරා. හැම අභ්‍යාසයකම විවිධ જાතියේ ගැටලු ටිකක් කතා කරා. හරිද? එතකොට ඔයාලට තියෙනවා මේකේ අභ්‍යාස හදන්න. 27 1 27 1 27 2 27 3 27 4 සහ මිශ්‍ර අභ්‍යාස. ඒ ටික හදන්න. හදලා කරලා බලමු අපි ඊළඟට මොකද්ද වෙන්නේ කියලා.
පැහැදිලිනේ? right. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙනකම් සියලු දෙනාටම ආයුබෝවන්.